තෙරුවන් සරණයි ආයුබෝවන්. ධර්මාචාර්ය විභාග පන්තියේ 49 වෙනි දවසේ සාකච්ඡාව බෞද්ධ සමාජ දර්ශනීය පොතට අදාළවයි අපි සිදු කරන්නට සූදානම් වෙන්නේ. මේ සතිය පුරාවටමත් අපි ධර්මාචාර්ය විභාගයට අදාළ තොරතුරු සාකච්ඡා කළා. ඉරිදා දවසේ අපි කතා කරන්නේ බෞද්ධ සමාජ දර්ශනීය පොතට සහ ප්‍රශ්න පත්‍රවලට අදාළ තොරතුරු. ඒ නිසා අපි බලමු අද දවසේ සාකච්ඡා කරන්නට තියෙන මොනවද කියලා. ඒ වගේම ඔබට මතක් කරනවා බදාදා ඉඳලා ඉරිදා දක්වා දින 5ෙම රාත්‍රී 9ට අපි අපගේ පිරිවෙන දහම් පාසල YouTube නාලිකාව සහ පිරිවෙන දහම් පාසල Facebook පිටුව page එක සහ සමූහය ඔස්සේ ඒ වගේම ධර්මාචාර්ය විභාග පන්ති එකමුතුව කියන සමූහය ඔස්සේ ධර්මාචාර්ය විභාගයේ සඳහා අවශ්‍ය වැදගත් වෙන සියලු කාරණාවන් සාකච්ඡා කරමින් සිටිනවා. ඒ නිසා ඒ කෙරෙහි අවධානය යොමු කරමින් ඒ සමග සම්බන්ධ වෙන්නට කියලා ඔබට මතක් කරනවා. ධර්මාචාර්ය විභාගයේදී සමහර කොටස් තනිවම පාඩම් කරලා තේරුම් ගන්නට බැරි අපහසු කොටස් තියෙනවා. ඒ වගේ කොටස් තියෙනවා නම් ඔබට පුළුවන් මේ අපි කරන සාකච්ඡාවන් සමගින් එකතු වුණාට පස්සේ ඉතා පැහැදිලිව පහසුවෙන් අවබෝධ කරගන්නට තේරුම් ගන්නට පුළුවන්කම හැකියාව තියෙනවා. ඉතින් මේ සියලුම පාඩම් අපි සාකච්ඡා කරලා YouTube නාලිකාවට සහ Facebook පිටුවට සමූහවලට එකතු කළාම ඕනෑම දවසක නැවත වතාවක් නැරඹීමේ අධ්‍යයනය කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි හැම පාඩමකම වීඩියෝ එකට පාඩමට උඩින් තියෙනවා ධර්මාචාර්ය විභාග පන්ති පාඩම් කියලා. කළු අකුරින් තියෙනවා. අන්නේ අකුරු උඩ ක්ලික් කළොත් ඔබට පුළුවන් සියලු පාඩම් එක දිගට නරඹන්නට හැකියාව තියෙනවා. ඒ වගේම තමයි YouTube එක ඔස්සේ ඔබ නරඹනවා නම් ඔබට පුළුවන්කම තියෙනවා පිරිවෙන දහම් පාසල කියලා ටයිප් කරලා මේ විදිහේ ලාංඡනයක් ඔබට දැක ගන්නට පුළුවන්. ඒ ලාංඡනය උඩ ක්ලික් කළාම පිරිවෙන දහම් පාසල කියලා ටයිප් කරලා ඊට පස්සේ සර්ච් කරනකොට ඔබට මෙන්න මේ වගේ ලාංඡනයක් එක්ක නාලිකාවක් හම්බ වෙනවා. ඒක උඩ ක්ලික් කළාම ඔබ පිටුවකට යොමු වෙනවා. ඒ පිටුවේ හෝම් වීඩියෝ ප්ලේලිස්ට් කියලා තියෙනවා. අන්න ඒකේ ප්ලේලිස්ට් කියන එකේ ධර්මාචාර්ය විභාග පන්ති පාඩම් කියලා ඒ වගේම පහුගිය විභාග සම්බන්ධව කතා කරපු ගොඩක් දේවල් ඔබට තෝරගන්නට පුළුවන්. එහෙමනම් මේ කරුණුත් මතක තියාගෙන අපි අද කතා කරන්නට තියෙන කොටසට අවධානය යොමු කරමු. 5 වෙනි පරිච්ඡේදය. ඊට කලින් අපි කතා කළේ 4 වෙනි පරිච්ඡේදය. දවස් කිහිපයක කතා කළේ එක දවසකට අපි සෑහෙන කොටසක් සාකච්ඡා කරනවා. ධර්මාචාර්ය විභාගයට සඳහා වැදගත් වෙන ගොඩක් තොරතුරු අපි මේත් එක්ක කතා කරනවා. 5 වෙනි පරිච්ඡේදය අපිට ගොඩක් වැදගත්. ඒ වගේම ජීව පරිසරය තුලින් ඇති වෙලා තිබෙන පීඩාවත් එක්ක මේ වතාවේදී විභාගයට ගොඩක් වැදගත් වෙන මාතෘකාවක් වේවි. ජීව පරිසරය කියන පාඩම. ජීව පරිසරය ගැන බුදුදහම තුල දැක්වෙන ආකල්ප සංකල්ප කොයිතරම්නම් අර්ථාන්විතද අර්ථ සහිතද කියන එක ගැන අවබෝධ කරගන්න මේ පාඩම ඔබට වැදගත් වේ. 5 වෙනි පරිච්ඡේදයේ පෙරලා ගන්න සමාජ දර්ශනීය පොතේ මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. බලන්න ප්‍රශ්නේ 2017-2018 අවුරුද්දේ 5 වෙනි ප්‍රශ්නේ. 5 වෙනි ප්‍රශ්නේ. ඒ කියන්නේ දෙවෙනි කොටසේ 5 වෙනි ප්‍රශ්නේ. මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තමයි යොමු වෙලා තිබිලා තියෙන්නේ. 2017 වර්ෂයේ ප්‍රශ්න පත්‍රය මේ වතාවේදී විශේෂයෙන්ම ඔබ අවධානය යොමු කළ යුතු ප්‍රශ්න පත්‍රයක්. නූතනයේ ඒකාංශව අවධානය යොමු කොට ඇති මානව හිතවාදයකට හෝ සත්ව හිතවාදයකට හෝ වඩා නූතනයේ ඒකාංශව අවධානය යොමු කරන්නේ මානව හිතවාදයටයි සත්ව හිතවාදයටයි. සත්ව හිංසාව සම්බන්ධව සහ මානව හිතවාදය
මිනිසුන්ට හිතවාදීව අනිත් මිනිසුන් විසින් ක්‍රියා කරන්නට ඕන කොහොමද? ඒ ගැන තමයි මානව හිතවාදීන් මානව විද්‍යාඥයින් කතා කරන්නේ. ඊට වඩා ජීවහිතවාදී ආකල්පයක් බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා. ජීවහිතවාදී ආකල්පය කිව්වම මිනිසුන් සත්වයින් ගහකොළ ඇලදොලාදී පරිසරය සමස්ත ප්‍රරිසරය කෙනෙම බුදුදහමේ ආකල්පය කොහොමද යොමු වෙලා තියෙන්නේ කියලා මේ පාඩමේදී කතා කරනවා. එහෙනම් මේ ප්‍රශ්නේ සඳහා පිළිතුරක් ගොඩනගා ගන්න මේ පාඩමේ තියෙන සියලුම කරුණු ඔබට වැදගත් වේවි. ලකුණු 7ක ප්‍රශ්නයක් මේ පාඩමට අදාළ 2017-2018 අවුරුද්දේ අනිකුත් ප්‍රශ්න කෙටි ප්‍රශ්නයකුත් යොමු වෙලා තියෙනවා. ඒක ගැනත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. අපි බලමු බුදුරජාණන් වහන්සේ ජීවහිතවාදී ආකල්පයක් කොහොමද දක්වලා තියෙන්නේ කියලා. ලෝකේ පවතින සියලුම දේවල් එකකට එකක් සම්බන්ධයි. පටිච්ච සමුප්පන්නයි. මම පටිච්ච සමුප්පන්න බව මොකක්ද කියලා මෙතනදී විස්තර කරලා දෙන්නට සූදානම් වෙන්නේ නැහැ. මොකද හේතුව අපි ඒ ගැන තේරවාදී බුදු ධර්මයේ මූලික ඉගැන්වීම් කියන කොටස් තුල සාකච්ඡා කරලා තියෙනවා. හේතුඵලවාදීව සම්බන්ධ වෙන ආකාරය ඒ වගේම ඉදිරියේදීත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එකකට එකක් සම්බන්ධ හේතු සාධක වලින් යුක්තයි කියන එක තමයි කෙටියෙන් කියනවා නම් පටිච්ච සමුප්පන්නයි කියලා කියන්නේ. පරිසරයේ මිනිසාට බලපෑම් එල්ල කරනවා, මිනිසා පරිසරයට බලපෑම් එල්ල කරනවා. ඒ හැම දෙයක්ම මිනිසාගේ චර්යාව කෙරෙහි, සිතුම් පැතුම් කෙරෙහි බලපෑම් ඇති කරන්නට පුළුවන්. හේතු ප්‍රත්‍යයන්ගෙන් බැඳී නැති ස්වාධීන ප්‍රවෘත්තියක් ඇති කිසිවක් ලොව නැත. ප්‍රවෘත්තියක් කියලා කියන්නේ පැවැත්මක් කියන එක. ප්‍රවෘත්ති කියලා කියන්නේ පැවැත්ම කියන එක. ප්‍රවෘත්ති කියනවා කියලා කියන්නේ පැවැත්ම සම්බන්ධ දැනට පවතින පැවැත්මෙහි විශේෂ සිදුවීම් ගැන හැර දක්වන එකට කියනවා ප්‍රවෘත්ති කියලා. එහෙනම් හේතු ප්‍රත්‍යයන්ගෙන් බැඳී නැති ස්වාධීනව පවතින කිසිම දෙයක් නැහැ. මෙම විග්‍රහය තුළින්ම පරිසරයේ පිළිබඳ බෞද්ධ ආකල්පයෙහි දාර්ශනික පදනම තේරුම් ගත හැකියි. හැම ගහක් කොළක් පවා මිනිසාට බලපෑම් එල්ල කරනවා. මිනිසුන් වායුව ආග්‍රහණය කරනවා, වායුව හුස්ම විදිහට අරගන්නවා. ප්‍රාණය රැකෙන්නේ සම්පූර්ණම පරිසරය තුලින් ලබා දෙන වායුවත් එක්ක. වායු ගෝලය නැතිව මිනිසුන්ට ජීවත් වෙන්නට බෑ. ඔක්සිජන් වායුව අවශ්‍යයි. එහෙනම් මොකක්ද මේ කියන්නේ? සියලුම ඒ වගේම තමයි ඔක්සිජන් වායුව පිරිසිදුව පවතින්නට නම් ගහකොළ ඇලදොල පිරිසිදුව හොඳින් පවතින්නට ඕන. එහෙම ගත්තම එකකට එකක් සම්බන්ධ හේතුඵලවාදී බවක් දකින්නට තියෙනවා. සියලුම දේවල් වල මිනිස්යා নিরপেক্ষව හෝ වරප්‍රසාදලාභී ලෙස ජනිත සුවිශේෂ සත්වයක හෝ නොවන බවද අපේක්ෂා සහිතව අදිච්ච සම්පන්නව ඉබේම හටගත්ත කෙනෙක් නෙවෙයි. වරප්‍රසාදලාභී ලෙස ජනිත වෙච්ච කෙනෙක් නෙවෙයි. වරප්‍රසාද ලබාගෙන ජනිත වෙච්ච දෙවියන්ගේ කැමැත්තට අනුව දෙවියන්ගේ මෙහෙයවීම අනුව ලෝකයට පහළ වෙච්ච කෙනෙකුත් නෙවෙයි. සියලු ජීව හා අජීව පරිසරයේ සමග වෙළුණු ජීවියෙකු වශයෙන් සමතුලිත අන්තර්ක්‍රියාදාමයක් මගින් පමණක් ප්‍රවර්තනය වන්නෙකු බවද එයින් ධ්වනිත වේ. ජීව සහ අජීව පරිසරයත් එක්ක එකටම සම්බන්ධ වෙච්ච වෙලිච්ච ඒ වෙලිලා තියෙන එක එකට සම්බන්ධ වෙලා තියෙන එකත් එක්ක ඒ අන්තර් සම්බන්ධතා එක්ක තමයි සමතුලිතතාවයේ ජීවිතය ඇති කරගන්නේ. ජීව පරිසරයයි අජීව පරිසරයයි කියන දෙක කෙරෙහිම මිනිසා විසින් මනා වූ ආකල්පයකින් යුක්තව මනා වූ චර්යාවකින් ක්‍රියා කළේ නැත්නම් ඒ පුද්ගලයාගේ නිවැරදි සමතුලිත අන්තර් සම්බන්ධතාවයක් ප්‍රවර්ධනය වෙන්නේ නැහැ, ගොඩ නැගෙන්නේ නැහැ.
එහෙනම් බුදුදහමේ ඉගැන්වීමට අනුව මොකක්ද කියන්නේ? ජීව සහ අජීව කියන පරිසරයන් දෙක කෙරෙහිම පුද්ගලයාගේ සමාජීය පැවැත්ම ඇති කරගන්න බලපෑමක් එල්ල කරන්න පුළුවන්. ජීව පරිසරය බලපානවා, අජීව පරිසරය කියන දෙකම බලපානවා. මනෝවිද්‍යාඥයන් උගන්වන එක ඉගැන්වීමක් තමයි පුද්ගලයාගේ මානසික ව්‍යාකූලත්වයේ සහ මානසික සංවර භාවයේ මානසික සැහැල්ලු බව ඇති වෙන්න පුද්ගලයා විසින් ජීවත් වෙන පරිසරය හේතු වෙනවා කියලා. අධික උෂ්ණත්වයේ පවතින ප්‍රදේශයක ජීවත් වුණොත් ඒ පුද්ගලයාගේ මනස විකෘති වෙන ස්වභාවය, මනසෙහි අකුසල සහගත චේතනාවන්, වැරදි සහගත චේතනාවන් වැඩිපුර ඇති වෙනවා. මොකද කායිකව පීඩාවක් උෂ්ණත්වයත් එක්ක ඇති වෙනවා. අන්න ඒත් එක්ක පුද්ගලයාගේ හැසිරීමේ වෙනසක් දකින්නට තියෙනවා කියලා මනෝවිද්‍යාඥයින් පවා කතා කරලා තියෙනවා. එහෙනම් ජීව පරිසරය අජීව පරිසරය කියන දෙකේම බලපෑම පුද්ගලයාට බලපානවා කියන එක තමයි අපි සරලව පැහැදිලි කරගන්නට උත්සාහ කළේ. මෙසේ මානව සමාජයේ පැවැත්ම ජීව හා අජීව පරිසරයේ සමග බැඳී ඇති බව දෘෂ්ටිමය වශයෙන් පිළිගැනීම බෞද්ධ පරිසර චින්තනයේ පදනම් බව පැවසිය හැකිය. දෘෂ්ටිමය වශයෙන් ගත්තොත් බෞද්ධ දෘෂ්ටිය තමයි මානව සමාජයේ පැවැත්ම ජීව හා අජීව පරිසරයේ සමග බැඳිලා තියෙනවා කියන එක. ජීව පරිසරයයි අජීව පරිසරයයි දෙකම මිනිසාගේ ජීවිතයත් එක්ක බැඳිලා තියෙනවා. ඒක තමයි බෞද්ධ අදහස. ඒක තමයි මෙතනදී ජීව පරිසරය අජීව පරිසරය කෙරෙහි බුදුදහමේ ආකල්පය කියන එක යටතේ කතා කරන්නේ. වැදගත් වෙන ඉගැන්වීමක් අපි කතා කරන්නේ 2017-2018 අවුරුද්දේ මේ කොටසෙන් ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා. අපි මේ තොරතුරු කතා කිරීමෙන් පස්සේ අනතුරුව බලමු මේ ප්‍රශ්නේ මොකක්ද කියලා. ලොව පුරා බලපාන න්‍යාම ධර්ම පහක් සම්බන්ධව බුදුදහම කරුණු දක්වයි. ලෝකේ පුරාම සත්වයින් හැමදිනාටම මුළු ලෝකයටම බලපෑම් එල්ල කරන න්‍යාම ධර්ම පහක්. විශ්ව සාධාරණ, මුළු විශ්වයටම සාධාරණයි. මිනිස්සුන්ට පමණක් නෙවෙයි මුළු විශ්වයටම සාධාරණ ඉගැන්වීම් පහක් තමයි න්‍යාම ධර්ම පහ කියන පහ. ජීව පරිසරය, අජීව පරිසරය, ඒ වගේම මිනිස්සුන්ගේ හිත, ඒ වගේම ශරීරයට බලපෑම් එල්ල කරන්න පුළුවන්. ඒ වගේම මෙලොව සහ පරලොව වශයෙන් සත්වයාත් එක්ක සම්බන්ධතා පවත්වන්නට පුළුවන් න්‍යාම ධර්ම පහක් තමයි පංච න්‍යාම ධර්ම කියලා කියන්නේ. න්‍යාම ධර්ම පහක් සම්බන්ධ බුදුදහමේ දක්වනවා. මොනවද? පළවෙනි එක බීජ න්‍යාම, ඊළඟ එක උතු න්‍යාම, ඊළඟ එක කම්ම න්‍යාමය, ධම්ම න්‍යාමය, චිත්ත න්‍යාමය. බීජ න්‍යාම, උතු න්‍යාම, කම්ම න්‍යාම, ධම්ම න්‍යාම, චිත්ත න්‍යාම කියන පහ. හොඳයි. අපි නැවත වතාවක් බලලා මේ ටික ලියාගමු. බීජ න්‍යාම. ධර්මාචාර්ය ශ්‍රේණියේ ඉගෙන ගන්නේ දහම් පාසල් අවසාන විභාගයේ සමත් වෙච්ච, ඒ වගේම සාමාන්‍ය පෙළ විභාගයේදී බුද්ධ ධර්මයේ විෂයන් සම්බන්ධව හොඳ අධ්‍යයනයක් කරලා තියෙන. ඒ වගේ පිරිසක් නිසා අපි මේ පිළිබඳව කතා කිරීමේදී විශේෂ දේවල් ඔබට මතක් කරනවා. ඔබට පුළුවන්කම තියෙනවා සාකච්ඡාවට සම්බන්ධ වෙන ගමන්ම අවශ්‍ය විශේෂ දේවල් කෙටි සටහන් පොතක හෝ ඔබ හදාගත්ත යම් කිසි දෙයක් තියෙනවා නම් අන්න ඒකේ ලියා ගන්න. එහෙම නැතිව කවුරු හරි හදලා දෙන කෙටි සටහනක් බලලා ඒකෙන් පාඩම් කරලා ඔබට මේ සාකච්ඡා කිරීම තුළින් ඔබම හදාගන්න කෙටි සටහනකින් ගන්න දැනුම ලබා ගන්න බෑ. ඒ නිසා මේ පාඩම් වලට සාකච්ඡා වලට සම්බන්ධ වෙන ගමන් කෙටි සටහනක් ලියා ගන්න. හොඳයි. ඒ පහ තමයි න්‍යාම ධර්ම පහ. මෙම න්‍යාම ධර්ම පහ අතුරින් මේ න්‍යාම ධර්ම පහ අතරින් උතු න්‍යාමය හා බීජ න්‍යාමය භෞතික හා ජීව විද්‍යාත්මක නියමයන් සේද. ඔන්න අපි මෙච්චර කල් ඉගෙනගෙන තිබුණේ උතු න්‍යාම, බීජ න්‍යාම, ධම්ම න්‍යාම, කම්ම න්‍යාම, ඒ විදිහට න්‍යාම ධර්ම සහ කර්මයත් එක්ක කර්මයට අමතරව කර්මය බලපාන්නේ නැති ලෝක ස්වභාවය අනුව සිද්ධ වෙන්නට පුළුවන්
කාරණාවන් 5ක් කම්ම නියාමයේ පමණයි කර්මානුරූප බලපෑම් සත්වයාට ඇති කරන්නට පුළුවන්. ඊට අමතරව මේ නියාම 4 ලෝකයේ තුල ක්‍රියාත්මක වෙනවා. එහෙම අපි ඉගෙනගෙන තියෙනවා. හැබැයි මෙතනදී ඊට වඩා ගැඹුරු අර්ථයක් මේ නියාම ධර්ම වලට ලබා දීලා තියෙනවා. උතු නියාමයේ හා බීජ නියාමයේ භෞතික හා ජීව විද්‍යාත්මක නියමයන්. උතු නියාමයේ ඍතු හේමන්ත වස්සාන ගිම්හාන් කියලා ඍතු 3ක් තියෙනවා. ඍතු 3ක් වැසි කාලය, පායන කාලය, ඒ වගේම වැස්සත් නැති දැඩි විදිහට අවුරස්මියක් නැති සාමාන්‍ය සෞම්‍ය කාලයක් තියෙනවා. ලෝකයේ ඕන තැනක ඒ තත්ත්වය දකින්න පුළුවන්කම තියෙනවා. ඒකත් බීජ නියාමය, බීජ හා සම්බන්ධ නියාම ධර්මයන්. මේ දෙකම භෞතික හා ජීව විද්‍යාත්මක නියමයන්. භෞතිකයි ජීව විද්‍යාත්මක නියමයන් විදිහට තමයි කතා කරන්නට පුළුවන්කම තියෙන්නේ. බීජ නියාමය. බීජ නියාමය. බීජ නියාමය කිව්වම මෙතනදී ගහවැල ගස්වැල් පමණක් නෙවෙයි. සාමාන්‍ය සත්වෙක් බිහිවීම සඳහා ප්‍රජනන ක්‍රියාවලිය සිද්ධ වීම සඳහා බීජ තමයි බලපාන්නේ. අන්න ඒ ක්‍රියාවලියත් මව්පියන්ගේ සංවාසයත් එක්ක දරුවෙක් නිර්මාණය වෙන විදිහ බුදුදහමේ කතා කරලා තියෙනවා. ඉතින් ඒකෙන් ජීව විද්‍යාත්මක ඉගැන්වීමක් මේ තුල තියෙනවා. ඒ වගේම භෞතික විද්‍යාත්මක ඉගැන්වීමක් තමයි උතු නියාම හා බීජ නියාම කියන දෙකේ අන්තර්ගත වෙන්නේ. ඊළඟට චිත්ත නියාමය මනෝවිද්‍යාත්මක නියාමයක් විදිහට. චිත්ත නියාමය කියන්නේ මනෝවිද්‍යාත්මක ඉගැන්වීමක්. මනෝවිද්‍යාත්මක ඉගැන්වීමක්. බුදුදහමේ තියෙන චිත්ත නියාමය මනෝවිද්‍යාත්මක. සමස්ත අභිධර්ම පිටකයේදී අපි අභිධර්මයේ යටතේ කතා කරනවා චිත්ත නියාමය. එහෙම නැත්නම් සිත ගැන, සිතුවිලි ගැන කතා කරලා තියෙන කොටස්. මේක මනෝවිද්‍යාත්මක ඉගැන්වීමක්. චිත්ත නියාමය. චිත්ත නියාමයේ තමයි ඇත්තටම සතර පරමාර්ථවල චිත්ත සහ චෛතසික කියන දෙක යටතේ කතා කරලා තියෙන්නේ. මේක මනෝවිද්‍යාත්මක ඉගැන්වීමක්. කම්ම නියාමයේ සදාචාර හේතුඵල සම්තතිය සේද. කම්ම නියාමය කියන්නේ සදාචාර හේතුඵල සම්තතිය. සදාචාරාත්මක බව සහ හේතුඵල සම්තතිය. හේතුඵලවාදීව පුද්ගලයාට කර්මානුරූපව විපාක ලැබෙන ආකාරය ගැන කතා කරනවා කර්මයට අනුව. බුදුදහමේ කර්මය ගැන කතා කරන කොටස් වලදී ඒ පිළිබඳව කතා කරනවා, සාකච්ඡා කරනවා. ධම්ම නියාමයේ ආධ්‍යාත්මික නියාමයක් සේද වත්මන් ලෝකයේහි හඳුන්වති. ධම්ම නියාමය කියන්නේ ආධ්‍යාත්මික නියාමයක්. ආධ්‍යාත්මික වශයෙන් ලබන්නට පුළුවන් නියාමයක් කියලා තමයි සාකච්ඡා කරන්නේ. ඒ කියන්නේ අතීන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ. ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ වලට අමතරව ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන මේවට එහා ගියපු ඇස කන නාසය දිව ශරීරයේ කියන පංච ඉන්ද්‍රියන් වලින් එහාට ගිහිල්ලා ලෝකේ නිර්වාණය වගේ දේවල්. ඒ වගේම තමයි ලෞතුරා බුදුවරයෙක් පහළ වෙද්දී ලෝකයේ සිදුවෙන දේවල්. බුදු කෙනෙක් ධර්මයේ දේශනා කරද්දී ප්‍රථම ධර්ම දේශනාව පවත්වද්දී ධර්ම නියාමයන් ලෝකෙ සිද්ධ වෙනවා. ඒ වගේම තමයි ලෝකේ විවිධ විදිහට ක්‍රියාත්මක වෙන ධර්මානුකූල ස්වභාවයන් තියෙනවා. ලෝකස් ස්වභාවයන්. ධම්ම කියන්නේ ලෝකස් ස්වභාවයන්. ලෝකේ සත්වයන් පිළිබඳව වෙන්න පුළුවන්. ලෝකේ යම් යම් දේවල් එකට සම්බන්ධ වීමත් එක්ක සිද්ධ වෙන දේවල් වෙන්න පුළුවන්. මේ විදිහට සාකච්ඡා කරන්නට පුළුවන් විවිධ ආධ්‍යාත්මික වශයෙන් අවබෝධ කරගන්න පුළුවන් නියාම ධර්මයන් තමයි ධම්ම නියාම කියලා කියන්නේ. මිනිසා මේ සියලු නියාම ධර්ම හා බැඳී ජීවත් වෙයි. මේ සියලු නියාම ධර්මයන් එක්ක මිනිසුන් සම්බන්ධයි. මෙම පංච නියාමයන්ගේ ක්‍රියාකාරීත්වය මහාචාර්ය ලිලීද සිල්වා මෙසේ විවරණය කරයි. පංච නියාමයන්ගේ ක්‍රියාකාරීත්වය ගැන ලිලීද සිල්වා කියන මහාචාර්යවරයා මෙන්න මෙහෙම විස්තර කරලා තියෙනවා. ඕනෑම ප්‍රදේශයක භෞතික පරිසරය එහි ජීව පරිසරයෙහි එනම් සාක හා සත්ව ජීවිතයෙහි ස්වરૂපය කෙරෙහි බලපෑමක් ඇති කරයි. ඕනෑම ප්‍රදේශයක භෞතික පරිසරය ඒ පරිසරයේ ජීවත් වෙන
සාකවලටත් සත්වයින්ටත් බලපෑමක් එල්ල කරනවා. අනතුරුව මේ සාක හා සත්ව පරිසරයේ ඒ හා සම්බන්ධ වන ජනතාවගේ සිත් සතන් කෙරේ බලපායි. සාක සහ සත්ව කියන කොටස් දෙකම ඊට පස්සේ බලපෑමක් එල්ල කරනවා කාටද? ඒ ප්‍රදේශයේ ජීවත් වෙන සත්වයින්ට, මිනිස්සුන්ට. චින්තන රටාව සදාචාර ධර්මතාවන් නිර්ණය කරයි. චින්තන රටාව තුළින් ඇති කරගන්න සිතුවිලි වලින් ධර්මතාවයන්, සදාචාර ධර්මතාවයන් නිර්ණය කරනවා. එමෙන්ම මෙහි ප්‍රති ප්‍රවණතාවද විද්‍යමාන විය හැකි බව කිව යුතුය. ප්‍රති ප්‍රවණතාවය කියන්නේ චින්තන රටාව සදාචාර ධර්මතාවලින් නිර්ණය කරන්න පුළුවන්. ඊට අමතරව එමෙන් මෙහි ප්‍රති ප්‍රවණතාවද විද්‍යමාන විය හැකි බව සිතිය හැකිය. ඒ කියන්නේ චින්තන රටාවේ සදාචාරවත් බව, සදාචාර නොවන ස්වභාවය පස්සේ විද්‍යාත්මක ක්‍රමවේදයක් යටතේ පුද්ගලයාට බලපෑමක් එල්ල කරන්නට පුළුවන් කියන අදහස. කර්ම විපාක දෙන්න පුළුවන් කියන අදහස. මිනිස්සුන්ගේ සදාචාරය ඔවුන්ගේ මානසික ව්‍යුහය කෙරේ බලපාන අතර මිනිස්සුන්ගේ සදාචාරය ඔවුන්ගේ මානසික ව්‍යුහය කෙරේ බලපාන අතර ප්‍රදේශයෙහි ජීව හා භෞතික පරිසරය කෙරේද බලපායි. මිනිස්සුන්ගේ සදාචාරය ඔවුන්ගේ මානසික ව්‍යුහයට බලපානවා. ඒ විතරක් නෙවෙයි ප්‍රදේශයේ ජීව හා භෞතික පරිසරය කෙරෙහි පුද්ගලයාගේ සදාචාර සම්පන්න බව බලපෑම් එල්ල කරනවා. මේ පාඩමේදී අපි කතා කරනවා බුදුරජාණන් වහන්සේ ජීව පරිසරය ගැන දක්වලා තියෙන ආකල්පය මොකක්ද කියලා. ජීව පරිසරය තුළින් පුද්ගලයාට බලපෑම් එල්ල වෙන්නේ කොහොමද කියලා කතා කරනවා. පුද්ගලයාගේ බලපෑම නිසා පරිසරයට බලපෑම් එල්ල වෙන්නේ කොහොමද කියලා කතා කරනවා. ගොඩක් ලොකු පාඩමක් අපි කොටසයි කතා කරන්නේ. ඉතින් මේ ප්‍රකාශය දෙපාරක් කියවන්න ඔබට හොඳට පැහැදිලි වෙයි. මෙතන සඳහන් වෙන්නේ මහාචාර්ය ලිලී ද සිල්වා මහත්මයා විසින් ප්‍රකාශ කරන ප්‍රකාශය තුළ පංච නියාම ධර්ම පුද්ගලයාට බලපෑම් එල්ල කරන්නේ කොහොමද කියලා. මේ වතාවේ ඔබට ප්‍රශ්නයක් එන්නට පුළුවන්. බුදුදහමෙහි ඉගැන්වෙන පංච නියාම ධර්මය විශ්වසාධාරණ වූ ඉගැන්වීමක් ලෙස බුදුදහමෙහි සඳහන් වෙන පංච නියාම ධර්ම සමස්ත විශ්වයටම බලපාන ආකාරය ජීව හිතවාදී ආකල්පයක් දක්වන බුදුදහම තුළ සාකච්ඡා කොට තිබේ. පංච නීවරණ ධර්ම නම් කරමින් ඒ පිළිබඳව විවරණයක් සපයන්නට කියලා ඉන්නට පුළුවන් ප්‍රශ්නයක්. හොඳයි. ලෝක පවත්නා සියල්ල නිබඳව නිරන්තරව වෙනස් වන බවද ලෝකයේ තියෙන හැම දෙයක්ම නිතරම වෙනස් වෙනවා. ඒ පිළිබඳව අමුතුවෙන් ඔබට කියන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ත්‍රිලක්ෂණය ආදී ඉගැන්වීම් ගැන ඔබත් එක්ක අපි සාකච්ඡා කරලා තියෙන නිසා ඒ හැම එකක්ම එකිනෙක කෙරෙහි සම්බන්ධව සාපේක්ෂව පවත්නා බවද එකකට එකක් සම්බන්ධයි. හැම දෙයක්ම කිව්වම සියලු දේවල් එකකට එකක් සම්බන්ධයි කියන එකයි කියන්නේ. නූතන පරිසරවේදීහු දැඩිසේ විශ්වාස කරති. නූතන පරිසරවේදීන් දැඩි විදිහට කල්පනා කරනවා ලෝකේ පවතින සියලුම දේවල් නිරන්තරයෙන්ම වෙනස් වෙනවා කියන එක සහ එකක් අනිකට සම්බන්ධයි කියලා. බුදුසමයේ අවධාරණයෙන්ම ප්‍රකාශ කර සිටින්නේද එයමය. බුදුදහමේ ප්‍රකාශ කරන්නේත් ඒකම තමයි. නිතරම වෙනස් වෙනවා කියන එක සහ 2017 අවුරුද්දේ පළවෙනි කොටසේ තියෙන කෙටි ප්‍රශ්නයක් තමයි මේ තියෙන්නේ. ඔව්. දෙවෙනි කොටසේ තියෙන ප්‍රශ්නයක් අපි බලමු. දෙවෙනි කොටසේ තියෙන ප්‍රශ්නයක්. පස්වෙනි ප්‍රශ්නේ
මිනිසා හා බැඳී පවත්නා විශ්ව සාධාරණ ලෙස බලපාන න්‍යාම ධර්ම අතුරින් 4ක් නම් කරන්නට කියන ලකුණු 4ක ප්‍රශ්නය 2017 2018 අවුරුද්දේ ප්‍රශ්නයක් ඔබට පැහැදිලිව පේන්නේ නැති නිසා අපි මේ කොටසෙදි බලමු. මිනිසා හා බැඳී පවත්නා විශ්ව සාධාරණ ලෙස බලපාන න්‍යාම ධර්ම අතුරින් 4ක් නම් කරන්න. අපි දැන් කියලා දුන්න න්‍යාම ධර්ම වලින් 4ක් ලියන්නට කියලායි කියන්නේ. අපිට ලියන්නට පුළුවන්. උතු න්‍යාම, බීජ න්‍යාම, කම්ම න්‍යාම, ධම්ම න්‍යාම, චිත්ත න්‍යාම. ඒ විදිහට පිළිවෙලට මතක තියාගන්නට ඕන. පිළිවෙලට කියන්නට ලියන්නට ඕන. බුදු සමයෙහි ඉගැන්වෙන සංසාර සංකල්පයේද ජීව හා අජීව පරිසරය කෙරෙහි බෞද්ධ ආකල්පය සකස් කිරීමේලා බලපායි. හොඳයි, අපි ඒ කතා කළේ පංච න්‍යාම ධර්ම සංකල්පය තුලින් ජීව හා අජීව පරිසරය හා සම්බන්ධව විද්‍යානුකූල ක්‍රමවේදයකට විද්‍යානුකූල ඉගැන්වීමක් ඉදිරිපත් කරලා තියෙනවා කියන එක තමයි අපි ඒ කතා කළේ. ඒක ජීව අජීව කියන සමස්ත විශ්වයටම සාධාරණ වෙච්ච ඉගැන්වීමක්. ඊළඟට තවත් ඉගැන්වීමක් තමයි සංසාරය කියන සංකල්පය. සංසාර සංකල්පය. සෑම සංසාරික සත්වයෙක්ම තම සසර ගමන තුළ විවිධ සත්ව නිකායන්හි උපදී. විවිධ සත්ව නිකායන් වල ඉපදෙනවා කියලා දක්වනවා. නරක, තිරිසන්, പ്രേත, අසුර ආදී දේව, මනුෂ්‍ය, තිරිසන්, නරක, പ്രേත වැනි විවිධ ජන්ම අවස්ථා සියලු දෙනාටම සකල ජීව වර්ගයා විශේෂයෙන්ම අපගේ සම්බන්ධයක් පවත්නා බව සිතාගත හැකි වේ. පුද්ගලයාගේ දේව, මනුෂ්‍ය, තිරිසන්, නරක, പ്രേත ආදී මේ ස්ථානවල ජන්මයන් උපත සිදුවීම සඳහා යම්කිසි සම්බන්ධතාවයක් පවතිනවා කියන ඉගැන්වීමක් බුදුදහමේ ඉගැන්වෙනවා. දේව ලෝක, මනුෂ්‍ය ලෝක, තිරිසන් අපාය, නරකය, പ്രേත ලෝකය මේවත් එක්ක සම්බන්ධයක් තියෙනවා. අපි බලමු 2017 2018 අවුරුද්දේ බුදු සමයේ ඉගැන්වෙන සංසාර සංකල්පයේ ජීව අජීව පරිසරය කෙරෙහි බලපාන අයුරු කෙටියෙන් පැහැදිලි කරන්නට කියන ප්‍රශ්නේ. බුදු සමයේ ඉගැන්වෙන සංසාර සංකල්පයේ ජීව අජීව පරිසරය කෙරෙහි බලපාන අයුරු කෙටියෙන් පැහැදිලි කරන්නට කියන ප්‍රශ්නේ. වෘක්ෂ දේවතාවන්හි පවා අධිග්‍රහිත, වෘක්ෂ ලතාවන්හි පවා අධිග්‍රහිත අල්පේසාක්‍ය දේවතාවන් වසන බව පිළිබඳ ಭಾರತೀಯ විශ්වාසය බුදුදහමේ පිළිගැනේ. වෘක්ෂ ලතාවන් වල පවා වෘක්ෂ දේවතාවෝ අධිග්‍රහිත වෙලා ඉන්නවා කියන විශ්වාසයක් ඉන්දියාවේ තිබුණා. ඒ පිළිගැනීම බුදුදහමේ සමහර ඉගැන්වීම් වලටත් එකතු වෙලා තියෙනවා. මෙතනදී අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ බුදුදහමේ දේවවාදී සංකල්පයේ ප්‍රතික්ෂේප කරනවද, දේවවාදී සංකල්ප අනුමත කරනවද කියන එක පිළිබඳව දාර්ශනික සාකච්ඡාවක් පවත්වන්නට අදහස් කරන්නේ නැහැ. අපි කල්පනා කරන්න ඕන අපි මෙතනදී කතා කරන්නේ වෘක්ෂලතා ආදියට පවා අධිග්‍රහිත දේව කියන සංකල්පයක් ගැන බුදුදහමේ කතා කරලා තියෙනවා. ආරාම දේවතා, වන දේවතා, තින වනප්පතීසු අදිවත්තා දේවතා. ආරාම දේවතා, වන දේවතා, තින වනප්පතීසු අදිවත්තා දේවතා. අන්නේ විදිහේ ඉගැන්වීම් තියෙනවා. එක එක විදිහේ දේව සංකල්ප. එමෙන්ම මිනිස් ගෙවල් දොරවල් ආදී ඉදි කර ගන්නා විට ඒවාට ආරක්ෂා කර වස්තු දේවතාවන් පිළිබඳවද ඒවා අරක්ගත්ත දේවතාවෝ ගැන කතා කරලා තියෙනවා. වාස්තු දේවතාවෝ පරිනිබ්බාන කියන සූත්‍ර දේශනාවේ. ඔබට සූත්‍ර දේශනාව කියවලා බලන්නට පුළුවන්. දේව කියන සංකල්පය ගැන කතා කරද්දී ඒ විදිහේ ඉගැන්වීම් බුදුදහමේ තියෙනවා. මෙම දෘෂ්ටිමය ස්ථාවර යටතේ ආකල්පමය වශයෙන් බෞද්ධයන් තුළ ජනිත වන තත්වය කරණීයමෙත්ත සූත්‍රය මගින් මැනවින් විකසිතව පෙනේ.
මේ ජීව පරිසරය ගැන කතා කරනකොට දේව කියන සංකල්ප ගැන බුදුදහමේ කතා කරලා තියෙනවා කියන එක තමයි මේ කියන්නේ. දේව කියන සංකල්පය ගැන කතා කරලා තියෙනවා කියන එක. වන තත්වයේ කරණීයමෙත්ත සූත්‍රයේ මගින් තවත් තහවුරු කරලා තියෙනවා. උපන් නූපන් චංචල ස්ථාවර දිග මහත ළඟ දුර කවර හෝ වෙනසක් නැතිව සකල ජීව වර්ගයාටම මෙත් වඩන අතරම උඩ යට උද්දං අදෝච්ච තිරියංච භූතාවා සම්භවේසීවා කරණීයමෙත්ත සූත්‍රයේ සඳහන් වෙනවා මේ වගේ ඉගැන්වීම්. උපන් නූපන් චංචල ස්ථාවර දිග මහත දීඝාවායේ මහන්තාවා දූරේවා යේච අවිදූරේ. එහෙම තමයි සඳහන් වෙන්නේ. උඩ යට හරහා යන කිසිම දිසාවක සතුරු බවක් නොමැති සේ සිතා සමස්ත පරිසරයටම හිතානුකම්පාව ආකල්පයක් වශයෙන් ප්‍රගුණ කළ යුතු බව එම සූත්‍රයේ දැක්වේ. සියලු දෙනාට සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා සියලුම සත්වයෝ සුවපත් භාවයට පත්වෙත්වා කියලා තමයි ප්‍රාර්ථනා කරන්නට උගන්වන්නේ. උද්දං අදෝච්ච තිරියංච අසම්බාධං අවේරං අසපත්තං කරණීයමෙත්ත සූත්‍රයේ සඳහන් වෙන පාඩය. උද්දං උඩ අදෝච්ච යට තිරියන් තිරස් අතට එහෙම නැත්නම් මේ පොළොව තලයේ ඉන්න කියන එක. අසම්බාධං බාධා නොකරමින් අවේරං අසපත්තං වෛර නොකරමින් සත්පුරුෂ විදිහට මෛත්‍රී කළ යුතුයි කියලා ඉගැන්වෙන්නේ. යන්නෙන් තමා ජීවත් වන පරිසරය සම්බාධකයක් වෛර සහගත වූවක් හෝ සතුරු වූවක් නොවන බව සිතන්නට හුරු කරයි. තමම් ජීවත් වෙන පරිසරය තුළ බාධාවක් නොමැතිව වෛර සහගත වූවක් නොමැතිව සතුරු වූවක් නොකරගෙන ජීවත් වෙන්නට කරණීයමෙත්ත සූත්‍රයේදී එහෙනම් උගන්වලා තියෙනවා. මේ නිසකයෙන්ම අජීව පරිසරයේ විශේෂයි බෞද්ධ ආකල්පය පැහැදිලි කරන්නෙකි. කරණීයමෙත්ත සූත්‍රයේදී මෙය නිසකයෙන්ම අජීව පරිසරයේ විශේෂයි බෞද්ධ ආකල්පය පැහැදිලි කරන්නකි. ඒ ගැන්වීම තුළින් උද්දං අදෝච්ච තිරියංච අසම්බාධං අවේරං අසපත්තං සියලු දිසාවල ඉන්න අයකින් කිසිදු කරදරයක් හිරිහැරයක් නොවේවා කියලා. භෞතික එහෙම නැත්නම් අජීව පරිසරයෙන් කිසිම හිරිහැරයක් කරදරයක් නොවේවා කියන ආකල්පයක් තමයි ඒ තුලින් බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට අපි දැන් කතා කළා න්‍යාම ධර්ම සංකල්පය තුලින් ජීව කියන මේ සංකල්පය පිළිබඳව ගැඹුරු ඉගැන්වීමක් කොහොමද උගන්වලා තියෙන්නේ කියලා. සංසාරය සමග විවිධ ආකාරයේ සත්ව නිකායන් වලට පත්වෙමින් පුද්ගලයා ගමන් කරනවා කියලා බුදුදහමේ සාකච්ඡා කරලා තියෙනවා, කතා කරලා තියෙනවා. ඒ සඳහා එක එක පුද්ගලයාගේ කර්මානුරූපී ඉගැන්වීම් හේතු වෙනවා කියලා ප්‍රශ්නයක් තිබුණා. ඒ ප්‍රශ්නෙට පිළිතුරු කතා කිරීමේදී සාකච්ඡා කිරීමේදී බුදුදහමේ මෙන්න මේ වගේ සතර මහා නරක තිරිසන් ප්‍රේත අසුර කියන නිරය හතරට පත් වෙන බව, ඒ වගේම දිව්‍ය ලෝක චාතුම් මහා රාජිකය යාමේ තුසිතේ නිම්මාන රති පරිනිම්මිත වසවර්ති ආදී දිව්‍ය ලෝකවල දිව්‍ය තලවල ඉපදෙන ආකාරය, ඒ වගේම කර්ම ශක්තියින් අනුව සාංශාරිකව පුද්ගලයා ගමන් කරන ආකාරය ගැන කතා කරනවා. මනුස්ස ලෝක වේදනීය, මනුස්ස ලෝකවල ඉපදෙන්න සමහර කර්ම බලපානවා කියලා. පෙත්තිස්ස වේදනීය කියන්නේ പ്രേත ලෝකේ ඉපදෙන්න හේතු වෙන එක. ඒ වගේම තිරිසන්ගත ආත්ම භාවවල ඉපදෙන්න හේතු වෙනවා සමහර කර්මවල විපාක කියලා සාකච්ඡා කරනවා. තිරච්ඡාන යෝනි වේදනීය, දිව්‍ය ලෝකේ ඉපදෙන්න හේතු වෙන කර්ම ශක්තියින් දිබ්බ ලෝක වේදනීය කියලා කියනවා. ඒ වගේම මනුස්ස ලෝකවල ඉපදෙන්න හේතු වෙන කර්ම ශක්තියින් මනුස්ස ලෝක වේදනීය කියලා කතා කරනවා. ඒ විදිහට කර්මානුරූප ශක්තියින් එක්ක සාංශාරික ජීවිතයක් ගැන, සාංශාරිකව ගමන් කරන බලපෑම් ඇති කරන්නට පුළුවන් ඉගැන්වීම් ගැන බුදුදහමේ කතා කරලා තියෙනවා. ඒ වගේම තමයි කරණීයමෙත්ත සූත්‍රයේදී සියලුම සත්වයින්ට මෛත්‍රී සහගත සිත් පතුරවමින් සමස්ත ලෝකයටම
සබ්බේ සත්තා භවන්තු සුඛිතාත්තා. සියලු සත්වයන් සුවපත් භාවයට පත්වෙත්වා. බාධාවක් කරදරයක් හිරිහැරයක් නොකරත්වා කියන ප්‍රාර්ථනාව සිදු කරලා තියෙන බව. ඒ තුලිනුත් ජීව ඉගැන්වීමක් මනාව පැහැදිලිව උගන්වලා තියෙනවා. ඊළඟට පංචශීලය කියන ප්‍රතිපත්තිය. පංචශීලෙහි පාණාතිපාතා වේරමණී යන ශික්ෂාපදයේද මෙම ආකල්පය අනුව තේරුම් ගත යුත්තකි. ජීව පරිසරය ගැන දක්වන ආකල්පයක් විදිහට පංචශීල ප්‍රතිපත්තිය කතා කරන්නට පුළුවන්. මෙම ශික්ෂාපදයේ අන්තර්ගත ප්‍රාණඝාතයෙන් වැළකීම පිළිබඳ සංකල්පය විවරණය කරන මජ්ක්‍ධිම නිකායේ සාලෙය්‍යක සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේ සාලෙය්‍යක කියන සූත්‍රයේ මෙන්න මෙහෙම දැක්වෙනවා. මජ්ක්‍ධිම නිකායේ සාලෙය්‍යක කියන සූත්‍රයේ ඒ සූත්‍රය කොහොමද මොනවද කියන්නේ? පාණාතිපාතං පහය පාණාතිපාතා පටිවිරතෝ හෝති නිහිත දණ්ඩෝ නිහිත සත්තෝ ලජ්ජී දයාපන්නෝ සබ්බපාන භූත හිතානුකම්පී විහෙරති. පාණාතිපාතයෙන් වැළකීලා කටයුතු කිරීම සම්බන්ධව උගන්වන සූත්‍ර දේශනාවක් සාලෙය්‍යක සූත්‍රය. පාණාතිපාතං පහය පාණාතිපාතා පටිවිරතෝ හෝති නිහිත දණ්ඩෝ නිහිත සත්තෝ ලජ්ජී දයාපන්නෝ සබ්බපාන භූත හිතානුකම්පී විහෙරති කියන මේ ඉගැන්වීමේ තියෙනවා ඉගැන්වීම් දෙකක්. මොනවද? විරති සහ සමාදාන කියන දෙක. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. වේරමණී කියලා කියන්නේ විරතිය වෙන්විය යුතුයි. සමාදියාම කියන්නේ සමාදන් විය යුතුයි. හැම සිල් පදයක්ම වෙන් විය යුතු කරුණු සහ අනුගමනය කළ යුතු කියන කරුණු කියන අංශ දෙකම තියෙනවා. වෙන් විය යුතු කරුණු සහ ඒ වගේම යුතු විය යුතු. එහෙම නැත්නම් සමාදන් විය යුතු කරුණු. ඒ නිසා තමයි වේරමණී සික්ඛාපදං සමාදියාමි. වේරමණී කියන තැනින් අතර වෙන්නේ නැහැ. කුසල් පිරෙන්නට නම් සංවර්ධනය වෙන්නට නම් ඒ වෙන් විය යුතු දෙයින් වෙන් වෙලා කළ යුතු දේ කළ යුතුයි. ඒ විදිහේ පාණාතිපාතම් පහය පාණාතිපාතා පටිවිරතෝ හෝති. පාණාති පරපණ නැසීමෙන් දුරු වෙනවා. පාණාතිපාතා පටිවිරතෝ හෝති. ඊළඟට නිහිත දණ්ඩෝ දඬු මුගුරු ගැනීමෙන් වැළකීම. නිහිත සත්ත්ව අවියායුධ ගැනීමෙන් වැළකීම. ඊළඟට ලජ්ජී ලැජ්ජා ඇතිව ජීවත් වීම. ඒක යුතු විය යුතු සමාදන් විය යුතු. දයාපන්නෝ දයාන්විතව කටයුතු කිරීම. සබ්බ පාන භූත හිතානුකම්පී විහෙරති මෛත්‍රී විහරණයෙන් කටයුතු කිරීම. මේ පුංචි ඉගැන්වීමේ මේ පුංචි පාඨය තුල අන්නේ කියන විරති සහ සමාදාන කියන දෙකම තියෙනවා. ප්‍රාණඝාතයෙන් දුරු වීම ආදී. ප්‍රාණඝාතය අතහැර ප්‍රාණඝාතයෙන් වැළකී ප්‍රාණඝාතය අතහැරලා දානවා. ප්‍රාණඝාතයෙන් වැළකීලා ඉන්නවා. දඬු හා සැත් අවිආයුධ හැර දමා පාපයට ලැජ්ජාව ඇතිව දයාන්විතව සියලු ප්‍රාණීන් හා හටගත් දෑ කෙරෙහි හිතානුකම්පා පෙරදැරිව වසයි. ඒක තමයි අදහස. මේ පාඩේ තේරුම. මෙහි ප්‍රාණයෙන් හා භූතයන් දක්වා ඇත්තේ ප්‍රාණීන් හා භූතයන් දක්වා ඇත්තේ වෘක්ෂලතාවන්ද ඇතුළත් කරගනු පිණිස යැයි හැඟේ. වෘක්ෂලතා ආදියත් ඇතුළත් කරගන්නට ඕන නිසා කියන අදහස ප්‍රාණීන් හා හටගත් දෑ කෙරෙහි එහෙම අදහසක් තියෙනවා. ප්‍රාණ වදයෙන් ඉවත් වූ තැනැත්තා භූත හෙවත් හටගත් වැවෙන පදාර්ථ කෙරේ වැවෙන හැදෙන ගස් වැල් ආදී කෙරෙහි හිතානුකම්පීව වසන බව ඉන් ද්වනිත වෙයි. හටගත් සියලු දේ කෙරෙහි හිතානුකම්පී බවක් දක්වනවා කියන අදහස තමයි ඒකේ තියෙන්නේ. බුදුරදුන් තමනට බුද්ධත්වයේ ලබා ගන්නට උපකාරී වූ ඇසතුරුක කෙරේ අනිමිස ලෝචන පූජාව පවත්වා ඒ බෝධි වෘක්ෂයේ ලෝවැස්සන්ගේ ගෞරවයට භාජනය
වන තත්වයට පත් කළේද මෙම හිතානුකම්පී ආකල්පය නිසා නොවේද? අන්නේ හිතානුකම්පී ස්වභාවය නිසා තමයි බුදුරජාණන් වහන්සේ අනිමිස ලෝචන පූජාව පවත්වන්නේ වෘක්ෂයකට. එහෙනම් පරිසර හිතවාදී ආකල්පයකින් තමයි බුදුරජාණන් වහන්සේ අනිමිස ලෝචන පූජාව පවත්වලා තියෙන්නේ. තමන්ට උදව් උපකාර කළේ මිනිසුන් පමණක් නෙවෙයි, දෙවියන් පමණක් නෙවෙයි. මේ වෘක්ෂයත් තමන්ට ශක්තියක් වුණා කියන්නේ ඒ පණිවිඩේ දෙවනි සතියේදී ලබා දුන්නා කියලා අපි ඉගෙනගෙන තියෙන්නේ. පරිසරය හා මිනිසා අතර පවත්නා ශාස්ත්‍රීය සක්‍රීය අන්තර් සම්බන්ධතාවද මෙහිදී අවධානයට යොමු කරගත යුත්තේ. පරිසරය හා මිනිසා අතර පවතින සක්‍රීය සම්බන්ධතාවයත් මෙතනදී අවධානයට යොමු කළ යුතුයි. ප්‍රාණඝාත විරමණ ශික්ෂාව සම්පූර්ණ වීම සඳහා විරති හා සමාදාන යන දෙයන්සේම සම්පූර්ණ විය යුතු වේ. විරති වෙන්වීම සහ සමාදාන කියන අංශ දෙකම සම්පූර්ණ වෙන්නට ඕන. ඒ අනුව පානාතිපාතම් පහය පානාතිපාතා පටිවිරතෝ හෝති නිහිත දණ්ඩෝ නිහිත සත්තෝ ලජ්ජී දයාපන්නෝ සබ්බපාන භූත හිතානුකම්පී විහෙරති යන්නෙහි විරති පක්ෂයට හා සමාදාන පක්ෂයට අයත් අංක 3 බැගින් වෙන්කොට දක්වන්න. අංක නෙමෙයි අංග 3 බැගින් දක්වන්න. 2017-2018 අවුරුද්දේ කෙටි ප්‍රශ්න පත්‍රයේ තියෙන ප්‍රශ්නයක්. කෙටි ප්‍රශ්න පත්‍රයේ තියෙන ප්‍රශ්නයක්. පස්වෙනි ප්‍රශ්නය. ප්‍රාණඝාත විරමණ ශික්ෂාව සම්පූර්ණ වීම සඳහා විරති හා සමාදාන යන දෙයන්සේම සම්පූර්ණ විය යුතු වේ. ඒ අනුව පානාතිපාතන් පහය පානාතිපාතා පටිවිරතෝ හෝති නිහිත දණ්ඩෝ නිහිත සත්තෝ ලජ්ජී දයාපන්නෝ සබ්බපාන භූත හිතානුකම්පී විහෙරති යන්නෙහි විරති පක්ෂයට හා සමාදාන පක්ෂයට අයත් අංග 3 බැගින් වෙන්කොට දක්වන්න. විරති 3යි සමාදාන 3යි ලියන්නට ඕන. මේ පාඩේ අන්තර්ගත වෙනවා, ඇතුළත් වෙනවා විරති සහ සමාදාන 3 බැගින්. අපි බලමු ඒ මොනවද කියලා. පරිසර හිත කාමී කෙනෙක් විදිහට කටයුතු කරන්නට, සියලු සත්වයන් කෙරෙහි ප්‍රාණඝාතය අතහැරීම, ප්‍රාණඝාතයෙන් වැළකීම, දඬු හා ආයුධ හැර දැමීම. අපි බලමු විරති 3ක්. විරති කියන්නේ වෙන්විය යුතුයි. 1. ප්‍රාණඝාතය අතහැරීම, ප්‍රාණඝාතයෙන් වැළකීම දෙවනි කාරණය. ඊළඟට 3 තුන්වෙනි කාරණේ විදිහට අපි ලියමු දඬු හා සැත් අවි ආයුධ හැර දැමීම. ඒවා ඒ 3 විරති 3ක්. ඒ 3 විරති 3. ඊළඟට පාපයට ලැජ්ජාව ඇතිකම 1. ඊළඟට දයාන්විතව සියලු ප්‍රාණීන් හා හටගත් දෑ කෙරෙහි හිතානුකම්පී වීම. දයාන්විත වීම, දයාන්විත භාවය සමාදන් විය යුතු දෙයක්. ඊළඟට 3 වෙනි කාරණේ හිතානුකම්පී වීම. ප්‍රාණඝාතය අතහැර ප්‍රාණඝාතයෙන් වැළකී දඬු හා අවි ආයුධ හැර දැමීම. ඒ කරුණු 3 විරති 3, සමාදාන 3, පාපයට ලැජ්ජාව ඇතිකම, දයාන්විත භාවය, හිතානුකම්පී බව කියන කරුණු 3. හොඳයි, ඊළඟට අපි ඊළඟ දවසේ තමයි සාකච්ඡාව සිදු කරන්නට බලාපොරොත්තු වෙන්නේ. මේ විදිහේ ජීව අජීව පරිසරය කෙරෙහි දක්වන ලද ආකල්ප සමූහයක් බුදුදහමේ තියෙනවා. අපි අද දවසේ කතා කළේ කොටසයි. ඊළඟ දවසේ අපි කතා කරන්නට බලාපොරොත්තු වෙනවා මේ ජීව අජීව පරිසරය කෙරෙහි පවතින පුද්ගලයාගේ සම්බන්ධතාවය පරිසරයේ විනාශයට සහ පුද්ගලයාගේ පරිහානියට, පුද්ගලයාගේ විනාශයට හේතු වෙච්ච ආකාරය ගැන සූත්‍ර දේශනාවල විවරණය කරලා තියෙන විදිහ
අපි ඊළඟ දවසේදී ඊළඟ කොටස යටතේ කතා කරන්නට බලාපොරොත්තු වෙන තවත් වර්ෂයක ප්‍රශ්න සහ ඒ ප්‍රශ්න වලට පිළිතුරු සම්බන්ධ කරගනිමින් තමයි ඊළඟ කොටසත් අපි කතා කරන්නට සාකච්ඡා කරන්නට අදහස් කරන්නේ. හොඳයි එහෙමනම් අද දවසේ සාකච්ඡාවෙන් සමු ගන්නටයි සූදානම. පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව, Facebook පිටුව, එවැගේම පිරිවෙන දහම් පාසල සමූහයේ ධර්මාචාර්ය විභාග පන්තියේ කමුතුව කියන සමූහයේ ගෲප් එක සමගින් සම්බන්ධ වෙන්න ලබන සතියේදීත් බදාදා ඉඳලා ඉරිදා දක්වා අපි අනිවාර්යයෙන්ම සාකච්ඡාවන් පවත්වන්නට අදහස් කරනවා. දන්න අය සම්බන්ධ වෙන්න, නොදන්න අයට මේ සම්බන්ධව දැනුවත් කිරීමක් කරන්න. එහෙමනම් පිරිවෙන දහම් පාසල අපේ සියලු සම්බන්ධතා සමගින් අද දවසේ පාඩමෙන් සමුගන්නවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්